අපි මේ විසඳුම අපි කැමති වුණත් අකමැති වුණත් මේ පාර්ලිමේන්තුව ඇතුළෙම විසඳාගත යුතු තිබෙනවා කෙටි කාලයකට. මේ පාර්ලිමේන්තුව තුළ විසඳාගත හැකි යෝජනා දෙකක් තිබෙන්නේ. එකක් ජාතික ජන බලවේගය අපි මේ බාර ගන්න සූදානම්. දෙක අනිකුත් දේශපාලන ව්‍යාපාරයකට එකඟ නොවන්නේ නම් ඔවුන් එකතු වී අන්තර්කාලන ආණ්ඩුවක් හදන්න විපක්ෂයේ සිට මේ කෙටි කාලය සඳහා අපේ යෝජනාවන් සඳහා අපි සහාය ලබා දෙන්න ලෑස්ති. ඊළඟ ඉහත ආකාර දෙකෙන් කුමන ආකාරයෙන් හෝ පත්වෙන తాවකාලික අන්තර්කාලන ආණ්ඩුවක් පහත සඳහන් කටයුතු ඉටු කළ යුතුයි. ඒ ආණ්ඩුව ඉතා සීමිත වගකීමක් පැවරෙන්නේ. එහිදී ජනාධිපතිවරයාගේ බලය සීමා කරන හා වර්තමාන ජනාධිපති ධූර කාලය සීමා කරන 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වහාම පාර්ලිමේන්තුව ඉදිරිපත් කොට සම්මත කරගත යුතුයි. ඒකෙදි හැකියාව ලැබෙනවා වර්තමාන කතානායකවරයා ජනාධිපති ධූරයට පත් වුවත් ඔහුට ඉදිරි අවුරුදු දෙකමාරම ඉන්නවා වෙනුවට ඒ ධූර කාලය සීමා කරන හා 21 වෙනි සංශෝධනයේ ප්‍රජාතන්ත්‍රවාද සඳහා වැදගත් වූ සංශෝධනයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එම අන්තර්කාලන ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම වර්තමාන ජනතාව මුහුණ දී සිටින බරපතල ආර්ථික පීඩන අවම කිරීම සඳහා වන අත්‍යවශ්‍ය සහන දීමට කටයුතු කළ යුතුයි. මොකද ජනතාව මේ ව්‍යවස්ථා සංශෝධනය නීති නෙවෙයි ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවය බවට පත් වී තිබෙන්නේ. තමන්ගේ මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීම. මේ මාස 6 ඇතුළත තමන්ගේ මූලික අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම සඳහා මූලික අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සඳහා වැඩපිළිවෙලක් එම අන්තර්කාලන ආණ්ඩුව විසින් සකස් කළ යුතුයි. ඒ අපි සකස් කරලා ඒ වගකීම ඉටු කරන්න සූදානම්. තුන්වෙනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුව ඉදිරිපත් කොට අනුමත කරගත යුතුයි. මොකද මේ විධායක ජනාධිපති ක්‍රමය අපේ රටේ විශාල ව්‍යසනයක් නිර්මාණය කර තිබෙනවා. මේ අර්බුද අවස්ථාව අපිට ඉතාමත් හොඳ ප්‍රයෝජනයක් ගත හැකිව තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව මෙම පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත හැකි නම්. හතරවෙනුව తాවකාලික ආණ්ඩුව පිහිටුවා මාස 6ක් ඇතුළත නව පාලනයක් පිහිටුවේ හැකි වන පරිදි ඒ සඳහා වන මහමැතිවරණය හා වත්පම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන විවස්ථා සංශෝධනය සහිතව ජනමත විචාරණයත් එක විට පැවැත්විය යුතුය. ඒ කියන්නේ මාස 6ක් යන්න මත්තෙන් නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා මැතිවරණයකුත් විධායක ජනාධිපති ධූරය සඳහා ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙන තත්ත්වයක් ඇතුළේ ඊට අවශ්‍ය වන ජනමත විචාරණය එක විට පැවැත්විය යුතුයි. අවසානයේ එම తాවකාලික ආණ්ඩුව මේ හදන ආණ්ඩුව මේ පාර්ලිමේන්තුව තුල හදාගත්තට ඇත්තටම අද ජනතාවගේ විශාල ආවේගයක් නැගී සිටීමක් බලපෑමක් එළියේ තිබෙනවා. එනිසා ඔවුන්ගේද නියෝජනයක් සහිතව යම් අධීක්ෂණ කමිටුවක් පත් කරගත යුතුයි. මෙම මාස 6ක කාල පරිච්ඡේදයේ මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැගෙනවද කියලා පරීක්ෂා කර බලන්න. ඒ සඳහා එම తాවකාලික ආණ්ඩුවේ කටයුතු එකඟ වූ පරිදි සිදුවන්නේද යන අධීක්ෂණය කිරීම සඳහා අධීක්ෂණ මණ්ඩලයක් පත් කළ යුතුයි. ඒ වර්තමාන ජනතා සටන සමග සම්බන්ධ වී සිටින වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු සටනේ නියෝජිතයන් ආගමික නායකයින් විවිධ වෘත්තීය වේදි සංවිධාන හා සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ සමන්විතය යුතුය. එතකොට මේ මාස 6 මේ වැඩපිළිවෙල ඉදිරියට නිසි පරිදි කටයුතු කරනවාද කියලා සුපරීක්ෂාකාරීව අධීක්ෂණය කිරීම සඳහා එවැනි ඒකකයක් ගොඩනැගිය යුතුයි. අපි හිතනවා මේ රට මේ මොහොතේ මුහුණ දී තිබෙන මේ අර්බුදයේ කෙටිකාලික සමනයට පත් කර ගැනීමත් ස්ථීර සාරවමින් විසඳා ගැනීමත් තිබෙන මාවත මේක. එසේ නැතුව වෙන කිසිදු මාවතක් මේක තිබෙනවා කියලා අපිට පේන්නේ නැහැ. ඒ නිසා අපි දේශපාලන ව්‍යාපාරවලින් සිවිල් සංවිධානවලින් මේ පුදු පොරුවෙස්සන් ඉල්ලා සිටින්නේ මෙම වැඩපිළිවෙල තමයි අපි විශ්වාස කරන්නේ මෙම ඇති වී තිබෙන අර්බුදයේ ගොඩේම සඳහා තිබෙන මාවත. ඒ සඳහා සියලු දෙනාගේ සහාය දායකත්වය අපි අපේක්ෂා කරනවා. මම හිතන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් දැන් විශාල ලෙස චෝදනාවන් විශාල ලෙස මේ සාකච්ඡාවක් තිබෙනවා මැතිවරණ සඳහා මුදල් පිළිබඳව. මම හිතන්නේ ඒක ටිකක් ඇත්ත ප්‍රශ්නයට වඩා උඩට මවපු එකක්. ඔබ දන්නවා පසුගිය මහ මැතිවරණ සඳහා වියදම් කරන ලැබුවේ බිලියන 8යි. බිලියන 10ක් වෙන් කරලා තිබුණොත් බිලියන 8යි. මා දක්වා මැතිවරණ කොමිසම යම් අවස්ථාවල ප්‍රකාශ කරලා තිබෙනවා එවැනි මහ මැතිවරණක් අවශ්‍ය නම් බිලියන 13ක් අවශ්‍යයි කියලා.
ඔබට මතක ඇති බැසිල් රාජපක්ෂ පහුගිය ජනවාරි මාසේ 5 වෙනිදා ඉදිරිපත් කළ ආර්ථික පැකේජ් එක බිලියන 239. එතකොට ඒ නිසා බිලියන 13ක් කියන්නේ ආණ්ඩුවක විශාල මුදල් ප්‍රමාණයක් නෙවෙයි. මා දැක්ක මාධ්‍ය වාර්තා කළා තිබුණා පහුගිය දවස්වල මුදල් අච්චු ගැසීමත් ඊට වඩා වැඩියෙන් සිදු වී තිබෙන බව. ඒ නිසා දේශපාලන ස්ථාවරභාවය ඇති කර ගැනීම සඳහා අපි යම් පිරිවැයක් දැරිය යුතුයි. හැබැයි අද මේ ඇති වී තිබෙන කඩාවැටීම මේට වඩා ආර්ථිකයට ඇති කරන හානිය විශාලයි. සංචාරක ව්‍යාපාරයට බලපෑම් ඇති කරමින් තිබෙනවා. කර්මාන්ත කඩාවැටෙමින් තිබෙනවා. රටේ සියලු දෛනික ක්‍රියාමාර්ග නතර වී තිබෙනවා. ඒ නිසා දිනපතා මේට වඩා අපි මේ පිළිබඳව අපි සාකච්ඡා කරන්න ලෑස්ති ඕනෑම දේශපාලන ව්‍යාපාරයක් එක්ක. මොකද මේක පාර්ලිමේන්තුවේ අනිකුත් නියෝජනය කරන දේශපාලන පක්ෂ වලින් මේ සඳහා එකඟතාවයක් ආ යුතුයි. ඒ නිසා එවැනි සාකච්ඡාවකට අපි සූදානම්. සමග ජන බලවේගයේ ප්‍රකාශ කරනවා ජනාධිපතිවරයා ඉන්නතා කේබල් ඔෆිස්ම අවුල් රජයක් වීඩියෝට පැමිණෙන්නේ නැහැ. අපි මේකේ ප්‍රකාශ කළා තිබෙනවා. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉවත් වීම තමයි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා තිබෙන මූලිකම කොන්දේසි. මොකද මම හිතන්නේ පසුගියදා ප්‍රහාරයෙන් පස්සේ තවදුරටත් මම හිතන්නේ මීට පෙර විවිධ වෘත්තීමය සංවිධාන විසින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තියාගෙන ඉදිරිපත් කරපු යෝජනා තිබුණා. මම හිතන්නේ තවදුරටත් ගෝඨාභය රාජපක්ෂ මෙම පුටුවේ තියාගෙන ඉදිරිපත් කරන යෝජනා කිසිවක් පොදු ජනතාව පිළිගන්නේ නැහැ. ඒ වෙනදී අධිශීලීත් එක්ක සංසර්ගත පස්සේ දැන් ඇඳනී ගාන පස්සේ දැන් මේ වෙනකොට බයවත් තමයි මේ දුක්තර වැඩි කාරණා වදිලා තියෙනවා. මේකෙදි හොඳ පැත්ත සහ නරක පැත්ත උතුමා කොහොමද දකින්නේ පස්සේ? විශේෂයෙන්ම පළමු කොටම මේ ඇති වී තිබෙන ප්‍රචණ්ඩකාරී ස්වභාවය සමනය කළ යුතුයි. මොකද තනින් තන ගිනි තබා ගැනීම මංකොල්ල කෑම කඩා කප්පල් ක්‍රියා හරහා අපේ රට තව ඉස්සරහට යන්න බෑ. මොකද මේක ආර්ථික විශාල අගාධයක කඩාවැටීම ඇති වී තිබෙන තත්ත්වයක්. ඒ නිසා මෙවැනි සිදුවීම් පෙරලා අපේ රටේ ආර්ථිකයටත් පොදු ජනතාවගේ ජීවිතේ පවත්වා ගැනීමටත් විශාල බාධාවන් තිබෙනවා. ඒ නිසා මේ සමනය කළ යුතුයි. මේ සමනය කිරීම සඳහා ඇඳිරි නීතිය ආණ්ඩුව විසින් පනවා තිබුණත් තවදුරටත් මේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ ලබන නීතිමය රෙගුලාසි පවා පිළිගන්නේ නැති තත්ත්වයක් රටේ නිර්මාණය වී තිබෙනවා. අපගේ යෝජනාව තිබෙන්නේ විශේෂයෙන්ම නීති හා සාමය පවත්වා ගැනීමේදී විශාලම වගකීමක් තිබෙන්නේ අපේ පොලිසියට සහ පොලිස් දෙපාර්තමේන්තුවට. එඳ පොලිසිය සහ පොලිස් දෙපාර්තමේන්තුව තමන්ට පැවරී තිබෙන වගකීමට අනුරූප වන පරිදි කටයුතු කළ යුතුයි. අපි කලිනුත් කිව්වේ ඒකයි. ඒක පොලිස් දෙපාර්තමේන්තුවට පමණක් කළ හැකි දෙයක් නොවේ. අපේ රටේ පොදු ජනතාවටත් වගකීමක් තිබෙනවා. මෙවැනි ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් වර්ධනය වෙන්න ඉඩ නොදී, ඒවට අනුබල නොදී, එවැනි ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් ඇති වෙනවා නම් ඒවා වළක්වා ගැනීම සඳහා කටයුතු කරමින් මැදිහත් වීම පොදු ජනතාවගේ වගකීම. ඒ නිසා මේ පාර්ශ්වයන් සියල්ල එකතු වුණොත් මේ තත්ත්වය සමනය කරගන්න පුළුවන් වේවි. දැන් ඊයේ දවසේ ඇඳදී තිබුණා. නමුත් ඊයේ දවසට එකයි කියන බස් කීපයක් තිබුණා පොරාලෙන් සිත් වෙනවා. දැන් මේක සමනය කරගන්න මේ අනුගමනයේදී යන්නේ පුළුවන් විවිධ තවද. දැන් සාධාරණ සැකයක් ජනතාව තුළ පැන නගමින් තිබෙනවා. මොකද මේක ආරම්භ කරේ ඉතාමත් පැහැදිලි ලෙස රාජ්‍ය අනුග්‍රහය සහිතව. අපි ඊයේ රාත්‍රියේ සිදුවෙච්ච සිදුවීම නැත්නම් අද උදේ සිදුවීමට තිබෙන සිදුවීම් පිළිබඳව කල්පනා කළ යුතුයි. හැබැයි අපි මතක් කරගත යුතුයි මේ ආරම්භ වූයේ කොහොමද? මෙය රාජ්‍ය අනුග්‍රහය සහිතව ඉතාමත් සැලසුම් සහගතව දියත් කරන ලද ප්‍රහාරය. වපුරන ලද ප්‍රචණ්ඩත්වය. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂට මහින්ද රාජපක්ෂට මෙම ප්‍රචණ්ඩත්වයේ වැපිරීමෙන් අපේක්ෂා කරන ද ප්‍රතිඵලයක් තියෙන්නේ නැති. එහෙම නැතු නිකම් වෙන්න බෑ. උන්ගේ යම් යටි අරමුණු සහිත වැඩපිළිවෙලක් තියෙන්නේ. හැබැයි උන් කිසිසේත්ම කල්පනා කරේ නෑ එම ආණ්ඩුවේ මුර්ග ප්‍රහාරයන්ට විරුද්ධව ජනතාව මේ තරම් පෙළ ගැසෙවි කියලා. මේක ආණ්ඩුව අපේක්ෂා කරේ නෑ කියලා අපි හිතනවා. මම දැක්කා ජාතික රෝහලේ සියලු වැඩ කරන කාර්ය මණ්ඩලය ක්ෂණිකව එම ගෝල් ෆේස් පිට්ටනිය දක්වා ඔවුන්ගේ නිල ඇඳුමින්ම ගමන් කරමින් තිබුණා. එඳ සියලු ජනතාව ආණ්ඩුවේ ප්‍රචණ්ඩකාරීත්වයට එරෙහිව මෙම මුර්ග ප්‍රහාරයන්ට එරෙහිව පෙළ ගැහෙන්න පටන් ගත්තා. ඒ නිසා
ගෝඨාභය රාජපක්ෂත් මහින්ද රාජපක්ෂ විශේෂම මහින්ද රාජපක්ෂ තමන්ගේ ඔළුවේ තිබුණු මුර්ග සැලස්ම අකුල ගන්න සිද්ධ වුණා. ඒ නිසා නැවත අපිට සාධාරණ සැකයක් තිබෙනවා. ඒ අරලියගහ මන්දිරයේ දියත් කරන ලද කුමන්ත්‍රණ අසාර්ථක වුවත් නැවත තනින් තන යම් මිලිටරිමේ පාලනයක් එහෙම නැත්නම් ආණ්ඩුවට තවත් ඒකාධිපති ස්වභාවයේ පාලනයක් ඇති කර ගැනීම සඳහා මේ අරාජිකත්වය නිර්මාණය කරනවාද කියන සැකය තිබෙනවා. ඒ නිසා තමයි ඔබ කියු පරිදිම ඇන්දිරි නීතිය තිබීදී පොලිසිය හමුදාවන් සීරුවෙන් සිටලා තබලා තිබීදී මෙවැනි ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් ඇතිවීම පිටපස ඉතා පැහැදිලිවම ආණ්ඩුවේ යම් දේශපාලන උවමනාවක් තිබෙන බව පැහැදිලි. ඒ නිසා එදා 9 වෙනිදා අරලියගහ මන්දිරයේ සිදු ප්‍රචණ්ඩකාරී කුමන්ත්‍රණය කරගන්න බැරි වෙච්ච දේ නැවත තනින් තන සිදු කරන්න ප්‍රයත්නයක් දරනවාද කියන සාධාරණ සැකය තිබෙනවා අපට. දැන් අගමැතිතුමා ඊළා සීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් තිබිච්ච බව රටේ ජනතාවට පෙනුණා. අනුරාධපුරයේ ඊළා යාදාලා ආගමික වතාවට කරලා. නමුත් අර සෙනග ජනතාව රැස් කරපු ජනතාව දැක්කම ඔහුගේ අදහස වෙනස් වුණා වගේ තමයි අපිට පේන්නේ. ඒ නිසා තමයි ඔහුගේ ප්‍රකාශ කිරීම තුළ ප්‍රචණ්ඩත්වය ඇති වුණේ. දැන් ඒක විශාල දෙයක් රටේ ඇති වුණා. දැන් ජනාධිපතිවරයාට ජනතාව කියන්නේ අයින් වෙන්නේ කියලා. ඒකට ජනාධිපතිවරයා අයින් වෙන්නේ නැහැ. ඊට වඩා දෙගුණයකින් ලොකු අරගලයක් ඇති කරලා. විශේෂයෙන්ම ඔබ දැක්කා ඔබ කිව්වා මහින්ද රාජපක්ෂ යම් ඉල්ලා සීමේ සූදානම්ව තිබුණා කියලා. ඒ ප්‍රබන්ධ මහින්ද රාජපක්ෂ. මොකද මහින්ද රාජපක්ෂට හැමදාම ditth ස්වරූපයක් තිබුණා. එකක් ඔහු විසින් මාධ්‍ය හරහා විවිධ ඔය අපි දන්නවා පොත් කවි සින්දු ලියලා ඔහු පිළිබඳ ගොඩනගා තිබෙන ප්‍රබන්ධ රාජපක්ෂ. ඔබ පළමුව කිව්වේ ඒ ප්‍රබන්ධ රාජපක්ෂගේ ස්වරූපය. හැබැයි ඇත්ත මහින්ද රාජපක්ෂ තමයි අරලියගහ මන්දිරයේ හිටියේ. ඒ නිසා ඔහු ඒ ප්‍රකාශ තුළ පෙන්눔 කරා අභියෝග හමුවේ පලා යන්නේ නැති බව. අභියෝග කිව්වේ මොකක්ද? ඒ වෙලාවේ ජනතාව ඔහුට ඉවත් වෙන්න කියලා බල කරනවා. ඒක තමයි ඔහු හමුවේ තිබුණ අභියෝගය. ඔහු අභියෝගය හමුවේ පලා යන්නේ නැහැ කියලා කියන්නේ කුමක්ද? එම ජනතාවගේ නැගිටීම් මර්ධනය කරන්න ඔහු සූදානම් බව. ඒ ප්‍රකාශකට ශනකින් ඔහු ඒ ක්‍රියාදාමවල යෙදුණා. ඒ නිසා මහින්ද රාජපක්ෂගේ දුත්ත ස්වරූපයක් තිබුණා. ඒ ස්වරූපෙන් ඊටමත් භයානක මුර්ග ස්වරූපය තමයි අරලියගහ මන්දිරෙන් දියත් වුනේ. ඊළඟ තමයි මෙවැනි ප්‍රචාණ්ඩකාරීත්වයක් වපුරලා රටම බීතියකටපත් කරලා බියජනක චිත්‍රයක් අපි ඉස්සර අදලා තමයි මහින්ද රාජපක්ෂ කී. ඔබ කිව්පැතනම අපිට සාධාරණ සැකයක් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ බලය අත්හරින්න සූදානම් වී තිබෙන්නේ මේටත් වඩා වැඩි විනාශයක් කරලාද කියන සාධාරණ සැකය තිබෙනවා. ඔබ හරි. මොකද අද ගෝඨාභය රාජපක්ෂට කැබිනට් මණ්ඩලයක් නැත්නම් ගෝඨාභය රාජපක්ෂට අග්‍රාමාත්‍යවරයෙක් නැත්නම් ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කළද කිසිදු නිවේදනයක් පොදු ජනතාව පිළිගන්නේ නැත්නම් ඇඳිරි නීතිය පොදු ජනතාව පිළිගන්නේ නැත්නම් ඔහුගේ නියෝගයක් රාජ්‍ය පරිපාලනය මේ රාජ්‍ය යාන්ත්‍රණය පිළිගන්නේ නැත්නම් මා දැක්ක පරිපාලන සේවා සංගම ලංකාවේ පළවෙනි වතාවට ඔවුන් වැඩ වර්ජනය ප්‍රකාශයට පත් කළා තිබුණා. ඒ වගේම ඔවුන් මා දැක්කා නීතිය හමුවට යන කටයුතු කළා තිබුණා. ඒ කියන්නේ කිසිවක් පිළිගන්නේ නැතුව තමන්ගේ කෑදර තෘෂ්ණාධික බලවමනාව විදිහෙන් ඔහු පුටුවේ වාඩි වෙලා ඉන්නවා. ඒ නිසා ඔබ කිව් පරිදිම ඔහු පළවා හරිය හැකි වන්නේ ඔහු ඉල්ලාස් වන්නේ මේටත් වඩා වැඩි ප්‍රචණ්ඩකාරීත්වයක් රට තුළ මුදා හැරීමින්ද කියන සාධාරණ සැකයක් අප තුළ තිබෙනවා. දැන් ඊදවස් අපිට දැක්ක ප්‍රවෘත්තිවල මාධ්‍ය වාර්තා කරනවා මේ එක්තරා ගොඩනැගිල්ලක් උඩින් හෙලිකොප්ටරේ යනවා. දැන් මේකෙදි අදහස් දක්වනවා දැන් මේකෙදි අපි දැක්ක මේ සමාජ මාධ්‍යවල කියනවා මේ කියන්න තියෙන්නේ අග්‍රාමාත්‍යවරයා සහ එයාගේ කෝලේ කට්ටිය කියලා. දැන් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වුණාට පස්සේ මේ වගේ චොපර් භාවිතා කරන යන්න බලද්දී ඔක්කොම අදහස් මොකද කියන්නේ? නෑ මම හිතන්නේ මෙහෙමයි. ජනාධිපතිතුරුන් අවසුනාට පස්සේ දුටු තැන උට එළවෙලව පහර දීමේ සංස්කෘතියක් අපේ රටට අවශ්‍ය නැහැ. එවැනි සංස්කෘතියක් කොතනින් කෙලවර වේද කියලා අපි දන්නෙත් නැහැ. ඒ නිසා පළමු කොටම ජනතාවගේ කෝපයට වාජන වී තිබෙන අයගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. හැබැයි අනතුරු ඔවුන්ගේ අපරාධවලට නීතිය හමුවට ගෙන ආ යුතුයි. ඒ සෙනතු මා හිතන්නේ නැහැ දඬුවම් දීමේ බලය පොදු ජනතාව අතට ආ යුතුයි කියලා. ඒ නිසා එවැනි තරජනයකට ලක් වී තිබෙන සෑම දිනාටම ආරක්ෂාව ලබා දීමට ආණ්ඩුවක් කිය යුතුයි. එහෙම නැතුව ජනතාවට ඔවුන්ට දඬුවම් දීම පාරේ විසඳා ගැනීමේ තත්ත්වයක් අපේ රට තුළ
ඇති නොවිය යුතුයි. හැබැයි එවැනි තත්වයක් ඇති නොවෙන්නේ හරියට නීතිය ඉටු වෙනවාද කියන එක පිළිබඳව සාධාරණ ඉටු වෙනවායි කියන හැඟීමක් පොදු ජනතාවට නිර්මාණය වුණොත් විතරයි. එහෙම නැත්නම් ජනතාව තමන්ගේ අතට නීතිය ගන්න එක වළක්වන්න බැරි වෙයි. මොකද ඔබ හිතන්න තිරිසක් කැඳවලා ප්‍රකෝප කරලා ඒ ආපු අයට මත්පැන් දීලා ඒ ආපු අය සමහර අය මන්න පිහි අරගෙන ඇවිල්ලා ප්‍රහාරයට අවශ්‍ය වෙන පොළු ලබා දීලා සැලසුම් කරපු ප්‍රහාරයක් දියත් වුණාට පසුව මේක සාමාන්‍ය ගමක 5 දෙනෙක් එකතු වෙලා මේ වගේ ප්‍රහාරයක් දියත් කරා නම් 5 දෙනාම කූඩුවේ මේ වෙනකොට. ඒක සාමාන්‍ය මන්සන්තික දෙන්නෙක් මේ වැඩේ කරා නම් ඒත් කූඩුවේ. හැබැයි නේද දහස් නේද 2000 3000ක වගේ පිරිසක් ගෙනල්ලා මේ ඔක්කොම සැලසුම් කරලා තාමත් නිදැල්ලින් එක සාධාරණනේ. මා දැක්ක පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝග කරලා තිබෙනවා කියලා මේ පිළිවෙල පූර්ව පරීක්ෂණයක් කරන්න. හැබැයි පරීක්ෂණ කරන්න පළමු කට උත්තරේ ගන්න ඕන කාගෙන්ද? පළමු ප්‍රශ්න කරන්න ඕන කාගෙන්ද? දැන් අපි දන්නවා. පරීක්ෂණය දියත් කරුණා පළමුව පරීක්ෂාවට භාජනය කරන්න ඕන. ගෝල් පේස් පිටිය පොල්ලක් අරන් හිටපු කෙනා නෙවෙයි. එල් පිටියෙන් ආපු සභාපතිවරයා නෙවෙයි. ආවත් දැන් මම කියන කවුරු හරි කෙනෙක් නෙවෙයි. පළමුව ප්‍රශ්න කරන්න ඕන කවුද? ඔව්. මහින්ද රාජපක්ෂ. එනිසා අපි එතකොට අන්නේ විශ්වාසී ඔවුන්ට පූර්ණ ආරක්ෂාව ලබා දෙන ගම ඔවුන්ගේ අපරාධයට එරෙහිව නීතිය සාධාරණ ඉටු වෙනවා කියන විශ්වාසය පොදු ජනතාව තුළ ඇති කළ යුතුයි. එසේ ඇති කරනවා නම් විතරයි ජනතාව යම් සංසුන් වීමේ ස්වභාවයකට එළඹෙන්නේ. පාර්ලිමේන්තු වලින් පස්සේ ජනපතිතුමා හිටපු මහත්තයා යෝගී ඒකප්‍රේ දැන් මේකේ තමන්ගේ දෝරේ ඉවරනාට පස්සේ අයිතිය බලයක් තියෙනවද මේවා අවින ඔබ හිතන්න ඒව හරි. හැබැයි අපි හිතන්නේ නෑ මේ හෙලිකොප්ටරයක යාම තමයි බරපතලම අපරාධය කියලා. ඒ මනින්න එපා. ඕනෑම පුරවැසියෙකුට ඒ පුරවැසියාට එල්ල වී තිබෙන තරජනයට අනුරූප වන පරිදි ආරක්ෂාව සැපීම ආණ්ඩුව වගකීම. අපි ඒ කෝණයෙන් තමයි මේ ප්‍රශ්නේ සාදකින්නේ. හිටපු ජනාධිපති නෑ. ඔබ ජනාධිපතිවරු කාලයට විතරයි තියෙන්නේ. හැබැයි එහෙම තියෙනවයි කියලා මහින්ද රාජපක්ෂ හිතාගෙන ඉන්නවා. ඒකයි වෙලා තියෙන්නේ. ඒ වගේම පොලිසිය සම්බන්ධයෙන් විකාරම අපිට මේ පොලිසිය ගියාම ගන්න කිසිදාක පොලිසිය දැන් ප්‍රතිචාර සම්බන්ධයෙන් මුතුමා කොහොමද? මම හිතන්නේ එතනදිත් අපි දැක්කේ ගැටුමේදීත් එදා ප්‍රහාරය සැලසුම් කිරීමේදීත් පැහැදිලිවම පොලිසියම ප්‍රහාරය වළක්වා ගන්නව වෙනුවට පොලිසියේම ප්‍රහාරය අනුබල දීමේ ස්වභාවයක් තිබුණ බව අපි දැක්කා. මොකද ප්‍රධාන පොලිස් නිලධාරීන් එම ප්‍රචණ්ඩත්වයේ මෙහෙවන ලද කණ්ඩායම් එක සමීපව ඉන්න ඡායාරූප සාකච්ඡා කරන ඡායාරූප පව දැන් පළවෙමින් තිබෙනවා. නිසා පොලිසිය තමන්ගේ වගකීම අත්හැරලා තිබෙනවා. ඒක ඇත්ත. එහෙත් අපි පොළඹවන්න ඕන පොලිසිය තමන්ට පැවරී තිබෙන වගකීම ඉටු කරන්න කියලා පෙළඹීම. එහෙම නැත්නම් පොලිසිය මේක ඉටු කරන්නේ නැහැ කියලා. හන්දි ඉන්න තග්ස්ලා කීප දෙනෙකුට මේක ගන්න අයිතියක් නෑ. ඒක අපි තේරුම් ගන්න ඕන. ඒ නිසා අපි නැවතත් බල කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුව තමන්ට පැවරී තිබෙන බලතල වලට අනුරූප වන පරිදි නීති හා සාමය පවත්වාගෙන යාම සඳහා කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. Channel Insight News. Satya ඇති සැටියෙන්.